समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසරින් එතර යෑමේ පරමාර්ථයත් ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි, ඔබේ උතුම් බලාපොරොත්තු පරමාර්ථයන් සද්ධර්ම දානානිසංසේනුත් ධර්ම ශ්‍රවණානිසංසේනුත් මුදුන්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මං යොදා ගන්න කල්පනා කළේ
ධම්මපද පාළියේ සඳහන් වන පාප වර්ගයේ එක ගාථා රත්නයක්. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ. පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරා තේතං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින්නතුනි, මේ ගාථා රත්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ එක්තරා දෙව්දුවක් අරමුණු කරගෙන. ඒ දෙව්දුවගේ නම තමයි ලාජා. ලාජා කියන දෙව්දුව අරමුණු කරගෙනයි මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එක දවසක් පින්නතුනි නිරෝධ සමාපත්තියට සමවැදිලා දවස් 7කින් සමාපත්තියෙන් අවදි වෙලා ලෝක ධාතුව බලා වදාලා අද දවසේ විශේෂයෙන් කාටද පිහිට වෙන්නේ කියලා. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අනුන්ගේ ඇල්හේනක් මුර කරන දුප්පත් කාන්තාවක් දැක්කා. ඒ කාන්තාවට පිහිට වෙන එක හොඳයි කියලා උන්වහන්සේට වැටහුණා. ඊට පස්සේ මහරහතන් වහන්සේ සිවුරු ගැටවටු කරගෙන සුදුසු වෙලාවේ පිණ්ඩපාතේ සඳහා ඒ ඇල්හේනට වැඩම කළා. ඊට මොහොතකට කලින් ඒ මුරකාර කාන්තාව ඇල් කරල් ටිකක් හේනෙන් නෙලාගෙන ආහාරයට ගැනීම සඳහා ඒක බදිමින් තමයි හිටියේ. බිලඳ හැටියට බදිනවා. මහරහතන් වහන්සේ හේනේ තිබිච්ච පොඩි පැල්පත ළඟ ගිහිල්ලා දොරකඩ නතර වුණා. මේ කාන්තාව භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩි බව දැනගත්තා. ඒ කල්පනා කළා දුප්පත් මට දානයක් දෙන්න කවදනම් අවස්ථාවක් ලැබෙන්නේද? ලැබුණත් දෙන්න තරම් වටින දෙයක් නැහැ. නමුත් අද මට මහා පුණ්‍යවන්ත අවස්ථාවක් තමයි එළඹිලා තියෙන්නේ. කඩාගත්ත අලුත් කරල් වලින් විලඳ බැදලා දැන් අවසන් වෙලයි තියෙන්නේ. මහ තෙරුන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩලා ඉන්නේ. ඒ නිසා මේ විලඳ ටික උන්වහන්සේට පූජා කරගන්න ඕනේ කියලා හිතුණා. ප්‍රතිග්‍රාහක සම්පත්තියයි දාන වස්තුවයි දෙකම තියෙනවා. බොහෝම සතුටින් විලඳ ටික අරගෙන ගිහිල්ලා මහරහතන් වහන්සේට පූජා කළා. පින්නතුනි, ඇයට පින් අනුමෝදන් කරලා මහ තෙරුන් වහන්සේ ආපහු වැඩම කළා. මේ කාන්තාව එදා නැවත ඇල්හේනේ කටයුතු කරනකොට එක්තරා විස සහිත සර්පයෙක් දෂ්ට කරලා ඇය එදාම මරණයටපත් වුණා. හැබැයි දානි දුන්නට පස්සේ පුදුමාකාර ප්‍රීතියකින් තමයි ඇය හිටියේ. මරණයත් එක්කම ඇය උප්පත්තිය ලැබියේ තව්තිසා දිව්‍ය ලෝකේ. මහ තෙරුන් වහන්සේට දන් දීපු පින. අනිත් කාරණාව තමයි පින්නතුනි, නිරෝධ සමාපත්තියෙන් අවදි වුණ මහරහතන් වහන්සේලා පිහිට විය යුතු විශේෂ පුද්ගලයෙක්ම හොයලා ඒ ස්ථානයට වඩින්නේ එදාට උන්වහන්සේලාට දානයක් පූජා කරාම දන් දුන්න දායකයන්ට එදා දවස ඇතුළෙම
එහෙම නැත්නම් 7 දවසක් තුල ඒ දානයේ විපාකය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක මේ දානයේ ඊටා විශේෂ අවස්ථාවක්. පින්නතේ ඒකට එක හේතුවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. මේ නිරෝධ සමාපත්තියට සමවදිනවා කියලා කියන්නේ 7 දවසක් යනකම්ම සමාධියෙන් අවදි වෙන්නේ නැහැ. සමාධි සුවයෙන් තමයි වැඩ ඉන්නේ. බාහිර කිසිම කාරණාවක් සම්බන්ධයෙන් අවධානයක් නැහැ. පින්නතුනි සමාධි සුවයෙන් වැඩ ඉන්න නිසා සා පිපාසා දෙකම දැනෙන්නේ නැහැ. නමුත් දවස් 7ක් ඇවෑමෙන් සමාධි සුවයෙන් මිදුනහම 7 දවසක් තුල ආහාර නොගත්ත ඒ අපහසුතාවයේ තියෙනවා. ඉතින් සඳහන් කරනවානේ මනුස්ස ලෝකේ ආහාර නොගෙන ජීවත් වෙන්න පුළුවන් දවස් 7යි කියලා. ආහාර පාන නොගෙන දවස් 7ක් ඉන්න පුළුවන්. 8 වෙනි දවසේ මොන තරම් ප්‍රණීත ආහාර පාන ලැබලා දුන්නත් එයින් වැඩක් නැහැ කියලා සඳහන් කරනවා. කොයි වගේද කියලා උදාහරණයක් දක්වනවා. නෙළුම් පෙති ටිකක් අරගෙන ගිහිල්ලා රත් වෙච්ච ගලක් මතට දානවා. නැවත හවස එතෙන්ට ගිහිල්ලා වතුර කලගෙඩි 100ක් වැක්කිරුවත් අර ගල මත වියලුණ නෙළුම් පෙති ප්‍රකෘති තත්ත්වයටපත් වෙන්නෙම නැහැ. ඒ වාගේ තමයි 8 වෙනි දවසේ කෑම දුන්නට ජීවිතේ රකින්න පුළුවන් කමක් නැහැ කියලා සඳහන් කරනවා. ඉතින් ඒ නිසා 7 වෙනි දවසේ අවදි වෙලා පිණ්ඩපාතේ වඩිනකොට මේ මහ රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ ලෝකයට මොනතරම් වටින සම්පතක්ද? ලෝකයට කොයිතරම් උතුම් වස්තුවක්ද? ඇයි පින්නතුනි චිත්ත ප්‍රීතියෙන් දන ගහලා වැන්දත් වැඳපු පුජ්‍යලයට අප්‍රමාණ කුසල් රැස් කරවනවා. බත් සරලුවක් නමුත් යමෙක් සැදැහැයෙන් දන් දුන්නොත් ආත්ම අසංඛ්‍ය ගණන් සැප විපාක ගෙනල්ලා දෙනවා. ලෝක සත්වයාට නිවැරදි මඟ හරියටම කියලා දීලා දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් සංසාරයෙන් එතර කරවන්න මේ මහරහතන් වහන්සේලාට පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම හැකියාවල් තියෙන මෙවන් මහෝත්තමයන් වහන්සේලා තව එක දවසක් හරි ජීවත් වෙන එක මේ මුළු විශ්වයටම ආශිර්වාදයක්. එහෙමනම් මේ ජීවත් වීම සිද්ධ වෙන්නේ මේ අවසාන දවසේ ලබා දෙන දාන වේලත් එක්ක. ආන් එහෙම අවස්ථාවට දන් වේලක් දුන්න අයට රැස් වෙන කුසල ස්කන්ධයේ සාමාන්‍ය දන් දුන්න අයට වඩා ඊටා විශේෂයි. ඒ නිසායි ඒ දාන වේල පිළිගන්නත් විශේෂ තැනක් හොයලා බලලා උන්වහන්සේලා වඩින්නේ. විශේෂත්වය තමයි බොහෝ වෙලාවට දානේ දුන්න දවසේම ප්‍රතිඵල ලැබෙනවා. පින්නතුනි ලාජා දෙව්දුවත් එදා ඇල්හේන ඉඳලා දන් දුන්නා. එදාම මරණයටපත් වුණා. ඒ කුසල බලයෙන් තව්තිසාවේ උප්පත්තිය ලැබුවා. තව්තිසාවේ ඉපදුනාට පස්සේ මේ දිව්‍යාංගනාව කල්පනා කළා මනුලව මම ඊටාම දිලිඳු තත්වයක තමයි ජීවත් වුනේ. ඒ දිලිඳු මට මෙවන් දිව්‍ය සම්පතක් ලබා ගන්න තරම් මට උපකාර කළේ කවුද? මොන උපකාරයෙන්ද මම මෙතෙන්ට ආවේ? එහෙම කල්පනා කරලා ඇයට දැනගන්න ලැබුණා, දැක ගන්න ලැබුණා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ඇල්හේනිදි පූජා කළ විලඳ දානේ ආනුභාවයේ තමයි මම මෙවන් තැනකට ඔසවා තිබුවේ කියලා. ඒ කල්පනා කළා මා විසින් උන්වහන්සේට ප්‍රත්‍යුපකාර කරන්න ඕනේ කියලා. එහෙම හිතලා තව්තිසාවෙන් නික්මිලා එක්තරා ගහක්
තමන්ගේ විමානය බවට පත් කරගෙන මහතෙරුන් වහන්සේට වත් කළා. පින්නතුනි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පුලිල කියන ලෙනේ තමයි වැඩ වාසය කළේ. ඉතින් ආසන්න ගහක ඉඳගෙන උදේ පාන්දරම රහතන් වහන්සේගේ කුටිය පවතින ප්‍රදේශයේ ඇය ඇවිල්ලා අමදිනවා. පැම් පෙරලා තියෙනවා. පහන් දල්වනවා. මේ ආදී කළ යුතු වතාවත් ටික ඇය විසින් සම්පූර්ණ ඉවර කරනවා. දවසක් දෙකක් තුනක් මේ වත කරන්නේ කවුද කියන කාරණාව උන්වහන්සේ හිතුවා. එක දවසක් පාන්දර අවදි වෙලා ඉන්න වෙලාවේ උන්වහන්සේගේ කුටියේ යතුරු සිදුරෙන් කුටිය ඇතුළට ආලෝකයක් වැටුණා. උන්වහන්සේ හිමිහිට දොර ඇරලා කතා කරලා ඇහුවා කවුද මළුව අමදින්නේ කියලා. ඇය සඳහන් කළා ස්වාමීනි මම. පහුගිය දවසක ඇල්හේනක ඔබ වහන්සේට විලඳ පූජා කළ දුප්පත් කාන්තාව. එදා ඔබ වහන්සේට දම් පූජා කරපු පිනෙන් ස්වාමීනි මම තව්තිසාවේ ඉපදුණා. එවන් තැනකට යන්න මට මඟ පෙන්වුවේ ඔබ වහන්සේ. ස්වාමීනි මහා කාශ්‍යපයන් වහන්සේ මම විසින් මහා කාශ්‍යපයන් වහන්සේට ප්‍රත්‍යූපකාර කළ යුතුයි කියලා මං කල්පනා කළා. ඒ නිසා මම ඔබ වහන්සේ විසින් කළ යුතු මේ වත් ටික මා විසින් සිදු කරනු ලැබුවා. මේ ආදි වශයෙන් කරුණු පැහැදිලි කරාම මහතෙරුන් වහන්සේ සඳහන් කළා දේවතාවියනි වත් කළා ඇති. අදින් පස්සේ නම් මගේ කුටිය පැත්ත පලාතටවත් එන්න එපා කියලා. ඒ කාරණාවෙන් ඇයට බොහෝසේ දුක හිතුණා. ඇය බොහෝම දුකින් හඬමින් පශ්චත්තාපයට පත් වෙමින් හිටියා. අපේ භාග්‍යතුන් වහන්සේ මේ සිදුවීම දැක්ක පින්නතුනි. බුද්ධ රශ්මි ජාලාවක් විහිදවලා භාග්‍යතුන් වහන්සේ ඇය ඉදිරියේ පෙනී හිටියා. දුකට සංතාපයට හේතුව අහපුවහම ඇය භාග්‍යතුන් වහන්සේට සියලු කරුණු කාරණා පැහැදිලි කළා. ඇගේ කතාව අහගෙන ඉඳලා තමයි අපේ භාග්‍යතුන් වහන්සේ අපි මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නයේ දේශනා කොට වදාළේ. පුඤ්ඤං චේ පුරිසෝ කෛරා තේතං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. මේ ගාථා රත්නයෙන් සඳහන් කළා යම් පින්කමක් කළේ නම් එය නැවත නැවතත් කරන්න. කුසල් රැස්වීම සැපයටම හේතුවක් කියලා. පින්නතුනි අපි මේ ධර්ම කාරණාව තව ටිකක් සාකච්ඡා කරමු. පුඤ්ඤං චේ පුරිසෝ කෛරා. මෙලව උපන් සත්වයා විසින් බොහෝ කුසල් රැස් කරගත යුතුයි. කුසලය කියලා කියන්නේ සැපයට නමක්. කුසල් රැස් වෙනවා කියලා කියන්නේ සැප රැස් වෙනවා කියන එකයි. මේ කුසලය අපේ මෙලව ජීවිතයත් යම් ප්‍රමාණයකට සුවපත් කරනවා. මරණින් පස්සේ අති දීර්ඝ කාලයක් දෙව් මිනිස් දෙගතියේ උපද්දවලා බොහෝ සැප සම්පත් සාධනය කරනවා. ඒක තමයි කුසලයාගේ හැටි. මා පුණ්‍ය භායි සූත්‍රයේ දේශනා කොට වදාළි මහණෙනි පිනට බය නොවව්. මහණෙනි යමෙක් පින් නැත්තම් කුසල් රැස් කරනවා කියලා කියන්නේ සැපය රැස් කිරීමක් කියලා දේශනා කොට වදාළා. පින්නතුනි පින සහ කුසලය කියලා කියන්නේ දෙකක් නෙමෙයි එකක්. බොහෝ දෙනා මේ කාරණාව දෙකක් කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ත්‍රිපිටකයට අනුව අට කතාවට අනුව
ඕන තරම් සාධක පෙන්වන්න පුළුවන්. පින සහ කුසලය කියන්නේ දෙකක් නෙමෙයි එකක් කියන බව. එනිසා පින් කීවත් කුසල් කීවත් එකම කාරණාවම තමයි. නමුත් වර්තමාන මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. පින් කියන්නේ වඩන දේවල් වලට. කුසල් කියන්නේ වඩන දේවල් වලට. පින් කියන්නේ කරන දේවල් වලට කියලා. එහෙම නැත්නම් පින් කියලා කියන්නේ මේ ලෞකික ලෝකේ සැප විඳීම සඳහා කරගන්න දේවල්. කුසල් කියලා කියන්නේ සසරින් එතර වීම පරමාර්ථය කරගෙන කරන දේවල් වලට කියලා. නැහැ පින්නතුනි. ධර්මයට අනුව නම් මේ දෙකම එකක්. එහෙමනම් මෙලව උපන් සත්වයා විසින් බොහෝ කුසල් කරගත යුතුයි කියලා දේශනා කොට වදාලා. මේ කාලේ පින් කරන්නම තියෙන කාලයක් නෙවෙන්නතුනි. නොකල් අටෙන් මිදිලා ඉපදිච්ච අපි පින් කරගන්නේ නැත්තම් කොයි තරම් අවාසනාවන්තද? මොනවද මේ නොකල් අට කියලා කියන්නේ? හුඟක් දෙනා බණ අහලා නොකල් අට මොනවද කියලා දන්නවා. නරක තිරිසන් പ്രേත සතර අපායේ මේ ස්ථානවල ඉපදුනහම පින් කරගන්න බෑ. එක දිගට දුක් විඳින්න තමයි තියෙන්නේ. එන පින්කම් කළ නොහැකි කාල 8න් 3ක්. අරූප තලය හා නැත්නම් අරූප ලෝක 4 සහ අසඤ්ඤ තලය. ඒත් පින් කරගන්න බැරි තැන්. පින්නතුනි සෝවාන් වෙලා ඒ තැන්වල හිටියොත් යම් දෙයක් කරගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් පින් රැස් කරන්න බැරි තැන් හැටියටයි සඳහන් කරලා තියෙන්නේ. පංච ඉන්ද්‍රියන්ගේ දුර්වලතාවය. පින් කරන්න බැරි වෙන්න එක හේතුවක්. ඊළඟට සඳහන් කළා ප්‍රත්‍යන්ත දේශය තුනුරුවන් නැති රටවල් ඒ වගේ තැන්වල ඉපදුනහමත් පින් කරන්න අවස්ථාවක් එන්නේ නැහැ. දරුණු මිත්‍යා දෘෂ්ටිය අබුද්ධෝත්පාද කාලේ පින් කරන්න බැරි කාලේ. ඔබ පෞද්ගලිකව ඔබ ගැන හිතන්න. මේ කාරණා 8න් එකක්වත් ඔබට තියෙනවද කියලා? මේ කාරණා 8න් එකක්වත් නැහැ. ඒ කියන්නේ නොකල් 8ක නෙමෙයි ඔබ ඉන්නේ හොඳ කාලයක් තුල. ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් සසර කරපු මහා කුසල කර්මයන්ගේ ප්‍රතිඵලයක් හැටියට ලැබිලා තියෙනවා. පින්නතුනි මේ කාලේ හැමදාම එයිද? බුද්ධෝත්පාදයේ හැමදාම තියෙයිද? මහා කල්ප අසංඛ්‍ය ගණන් ගෙවෙනවා බුදුරු නෑ ලෝකෙ පින්නතුනි. අපි බුද්ධාන්තරයක ඉපදුනා. කුසල් කළා හෝ නොකළා හෝ අපි මැරෙනවා. මරණින් පස්සේ කොහේ ඉපදෙයිද කවුද දන්නේ? අන්න ඒ නිසා හොඳට පින් කරන්න ඕනේ සුගතියක උපදින්න. ඒක කරන්න පුළුවන් මේ කාලේ. නොකල් අටින් මිදිලා ඉන්නේ. මේ කාලේ නොකරන පින් අය කරන්න කාලයක් ඉන්නේ නැහැ. බුද්ධෝත්පාදයට ලැබිලා නිර්මල ධර්ම රත්නයත් ලැබිලා ආර්ය මහා සංඝ රත්නයත් වැඩ ඉන්නකොට පංච ඉන්ද්‍රියන්ගේ දුර්වල බවකුත් නැතිකොට වැඩ කරන්න හොඳට හැකියාව තියෙන කාලේ යමෙක් මනාව කුසල් රැස් කරගෙන ජීවිතේ කුසලයේ නැමැති ධනයෙන් පෝෂණය නොකර ගන්නව නම් ධර්මයේ සඳහන් කළා රන් රුවන් මුතු වරුසා වැහැලා තියෙනවා. නොඑක් අය ඇවිල්ලා අහුලගෙන යනවා. අත් දෙකම නැති පුද්ගලයෙක් ඒ ධාන්‍ය වැක්කිරලා තියෙන ධනය වැක්කිරලා තියෙන ප්‍රදේශයට එනවා. මොනව කරන්නද පින්නතුනි? හැමෝම රන් රුවන් මුතුමැණික් අහුලනවා. දැන් මේ මිනිසයා
කොහොමද අහුලන්නේ? අත් දෙකම නැහැ. ආන් ඒ වගේ තමයි තුනුරුවන් වැඩ ඉන්න කාලේ මේ ලෝකේ ඉපදිලා පින් නොකර මැරෙනවා කියලා කියන්නේ අත් දෙකම නැතුව හිටපු පුද්ගලයා වගේ කියලා. පින්නතුනි අපිට දේශනා කළා මනාව තිසරණ සමාදන් වෙලා පන්සිල් ආරක්ෂා කරගෙන දස පුණ්‍ය ක්‍රියා සම්පූර්ණ කරගන්න කියලා. දස දාන වස්තුව සම්පූර්ණ කරගන්න කියලා. දස අකුසලයෙන් ඈත් වෙන්න කියලා. දස කුසල් සම්පූර්ණ කරන්න කියලා. ඔය අතරේ දානය, සීලය, භාවනාව වටිනා කාරණා තුනක්. මෙලව උපන් සත්වයා විසින් මනාව දන් දිය යුතුයි. ඇයි පින්නතුනි දන් දෙන්නේ? නිවන් දක්නා ජාති දක්වා සාපිපාසාදී දුකක් නොලබන්න. ඇති තරම් ආහාර පාන ධන සම්පත් ලබන්න. නැති බැරි අයට පවා ඕන තරම් දෙන්න. ධනය ලැබෙන්න දන් දෙන්න ඕනේ. දෙවෙනි කාරණාව සීලය. සීලය උපදින තැන තීරණය කරන සාධක වලින් එකක්. සීලයෙන් උපදවන තැන තීරණය කරනවා. දානයෙන් ඉපදුන කෙනාට ලැබෙන දේ තීරණය කරනවා. පින්නතුනි සිල් සහිතව දන් දෙනවා නම් කාරණාව තවත් හුඟක් උසස්. සිල් නැතුව දන් දෙනවට වඩා සිල් ඇතුව දන් දෙන එක වටිනවනේ. මොකද තවත් සූත්‍රවල පෙන්නලා තියෙන ඔය ජානුස්සෝනි වාගේ සූත්‍රවල සිල් නැතුව දන් දුන්නාම මොකද වෙන්නේ කියලා. ඇත්තු වෙලා උපදිනවා, අස්සයෝ වෙලා ඉපදිනවා, වෘෂභයෝ වෙලා ඉපදිනවා, සුනකයෝ වෙලා ඉපදිනවා. මෙහෙම ආත්ම වලට යන්න හේතුවක් තමයි සිල් නැතුව දන් දීලා. මේ කුමන ආත්මයක ඉපදුනත් ආහාර පාන හිග නැහැ. දන්නවනේ සමහර සුනකයෝ මිනිස්සුන්ට වඩා සැප විඳිනවා. ඇත්තු වෙලා උපදිනවා කියලා කියම ඔය කොට අදින, බර අදින ඇත්තු ගැන නෙමෙයි සඳහන් කරන්නේ. බුමුතුරුණු මත ඉන්න, සුවඳ මල් වලින් වියන් බැඳපු මල් වියන් යට ඉන්න, නිතර සුවඳ ගල්වන ප්‍රණීත ආහාර පාන ආදීන් අඩු නැති රජ්ජුරුවන්ගේ මංගල හස්තියා වාගේ අය ගැනයි මේ සඳහන් කරන්නේ. මිනිසුන්ගේ ආදරය, දයාව, කරුණාව ලැබෙන, නොයෙක් සැලකිලි සත්කාර සංග්‍රහ ලැබෙන, මිලියන ගණන් වටින අශ්වය වෙලා ඉපදෙනවා. පුදුම සත්කාර ලැබෙන්නේ. හොඳට දන් දීලා තියෙනවා. සිල් නැති නිසා තිරිසන් ලෝකෙ ඉපදිලා ඉන්නවා. එහෙමනම් සඳහන් කළොත් දානය, සීලය, දානය, භාවනාව කියලා. නමුත් පින්නතුනි එහෙම පෙන්නලා නැහැ. මොකද මේ ශාසනයේ අනුපූර්ව ප්‍රතිපදාවක් නේ තියෙන්නේ. මිනිසුන්ට සිල් රකින්න කිව්වට මිනිස්සු සිල් රකින්නවා අඩුයි. හැබැයි දන් දෙන්න කැමතියි. සිල් ගන්න යන් කිව්වොත් එන්නේ නැති අය දන් දෙන්න යන් කිව්වොත් එනවා. ඒකයි මේ කාරණාව මෙහෙම සඳහන් කරලා තියෙන්නේ. කාලයක් තිස්සේ දන් දීගෙන යනකොට ඒ පුජ්‍යලයට සිලුත් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. හැබැයි සිල් ගන්න යන අයට භාවනා කරන්න එන්න කිව්වට එන්නේ නැහනේ කවුරුවත්. ටික දෙනයි එන්නේ. ඔක්කොම එන්නේ නැහැ භාවනා කරන්න. හැබැයි කලක් සිල් රැකගෙන ඉන්නකොට භාවනාවක් කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා. ඊට අනුව තමයි මේ අනුපූර්ව ප්‍රතිපදාව හැදිලා තියෙන්නේ. එහෙනම් දන් දෙන්න ඕනේ. සිල් ආරක්ෂා කරගන්න ඕනේ. භාවනාව දියුණු කරගන්න ඕනේ. අත්‍යවශ්‍ය කාරණාවක්. සීලයෙන් කයයි වචනයයි සංවර කරලා දෙනවා අපිට. නමුත් පින්නතුනි සීලයට බෑනේ හිත සංවර කරන්න. කොයිතරම් හොඳට සිල්වත්ව කායිකව වාචසිකව හිටියත්
මනස ඇතුලේ රාගසිත උපදින්න පුළුවන්, ද්වේෂසිත උපදින්න පුළුවන්, මෝහසිත උපදින්න පුළුවන්. රාගය දැක්කහම රාගසිත යටපත් කරන්න, ද්වේෂය ඇති වුනහම මෙත්සිත උපදවන්න, මෝහය ඇති වුනහම මරණ සතිය වඩන්න, මරණය සිහිපත් කරන්න, රාගය ඇති වුනහම අසුභය සිහිපත් කරන්න පුරුදු කරලා තියෙන්න ඕනේ. ඒ නිසා හිත සංවර කරගන්න නම් විශේෂයෙන් භාවනාව දියුණු කරගත යුතු දෙයක්. ඊළඟට සඳහන් කළා පින් දීම සහ පින් අනුමෝදන් වීම. මොකද පින්නතුනි මේ කරුණු දෙක? අපි පින්කම් කරලා පින් දෙන්න කැමති අයට පින් දෙනවා. මියගිය ඥාතීන්ටත් පින් දෙනවා. ජීවත් වෙලා ඉන්න අයටත් පින් දෙනවා. ඒක අපේ සාමාන්‍ය සිරිතනේ. සුජීවත්ව ඉන්න අයට ආශිර්වාද කරලා පින් දෙනවා. මියගිය අයට පරලෝ සුගතිය උදෙසා පින් අනුමෝදන් කරනවා. මේ පින් අනුමෝදන් කරනවා කියන කාරණාව තමන්ට මහා කුසල් ලබන්න තව හේතුවක්. ඒ පින්නතුනි මේවට කියන්නේ පත්ති දාන කියලා. කෙනෙක් දානයක් දීලා තමන් ලබාගත් පින 10 දෙනෙකුට අනුමෝදන් කරනවා. මුලින්ම ආහාර පාන දන් දුන්නා. ඊළඟට ඒ තුලින් තමන් රැස් කරගත්ත පින දැන් දන් දෙනවා. එතකොට දැන් මං කරගත්ත පින් තව කෙනෙකුට දුන්නහම මට පින් නැතුව යනවද? නෑනේ පින්නතුනි. මට ඒක තවත් දානයක් බවට පත් වෙනවා. පත්ති දානයක් බවට පත් වෙනවා. දැන් මම දන් දීලා ලබාගත්ත වෙනම කුසල කර්මයක් තියෙනවා. ඒ දන් දීලා ලබාගත්ත කුසල කර්මය අනික් අයට අනුමෝදන් කරවලා තවත් කුසල කර්මයක් තියෙනවා. එතකොට මට දැන් දාන 3ක් තියෙනවා. දන් දීලා ලබාගත්ත පින, ඒ පින අනුන්ට අනුමෝදන් කරවලා ලබාගත්ත පින. මට පින්කම් 2යි. ඒක තව දෙන්නෙකුට දුන්නොත්, තව 10 දෙනෙකුට දුන්නොත් 10 දෙනෙකුට පින් දෙනවා. පින් දුන්න කෙනාට පින්කම් 11ක් තියෙනවා. 10 දෙනෙකුට පින් දීලා තියෙනවා. දෙන්න පින් ලබන්න දන් දීලා තියෙනවා. දානයක්. ඒතර පින්කම් 11යි. ඒකින්ද පින දෙන්න වැඩි වෙනවා පින්නතුනි. ඒක තමයි පිනේ හැටි. ඊළඟට පින් අනුමෝදන් වීම. මොකද්ද මේ පින් අනුමෝදන් වීම කියලා කියන්නේ? මේක ඊටාම වටින අවස්ථාවක්. වටින කාරණාවක්. පත්ති දාන පත්තානුමෝදන අනුමෝදන් වෙනවා. මියගිය ඥාතීන්ට පින් දුන්නහම අපෙන් පින් බලාපොරොත්තුෙන් පින් ගන්න පුළුවන් තැනක හිටියොත් ඒ අයට අපි දෙන පින ගන්න පුළුවන්. ඒ පිළිබඳව නොයේ කරුණු ධර්මයේ සඳහන් වෙනවා. ඊළඟට පින්නතුනි තවත් අය පින් කරලා අපිට පින් දෙනවා. එතකොට අපි පින් අනුමෝදන් වෙනවනේ. ඒ පින් අනුමෝදන් වෙනකොට හරියටම අනුමෝදන් වෙන්න ඕනේ. මොකද්ද මේ හරියටම අනුමෝදන් වෙනවා කියලා කියන්නේ? පින් අනුමෝදන් වෙන ක්‍රමයක් තියෙනවා. පින් අනුමෝදන් කරන කෙනාට ගෞරවයක් අපි ළඟ තියෙන්න ඕනේ. ඒක ඊටාම වටිනවා. පිනට ගරු කිරීමක් අපි ළඟ තියෙන්න ඕනේ. හිස නැමීමක් අපි ළඟ තියෙන්න ඕනේ. මොනවද මේ මිනිසයා මේ දෙන්නේ? පින් දෙන්නේ. පින්නතුනි හිතලා බලන්නකෝ. පින් දෙනවට වඩා මේ ලෝකේ දෙන්න තව මොනවද තියෙන වටින දේවල් කියලා? කිසි දෙයක් වටින්නේ නැහැ. රන් රිදී මුතුමැණි සල්ලි මිල මුදල් මොනවා දුන්නේ නැතත්, තෑගි භෝග කොව්ව දුන්නේ නැතත්,
පින් දෙන එක වටිනවා. ලක්ෂ ගණනින් කෝටි ගණනින් තෑගි දුන්නත් එක සුළු පින්කමක් කරලා අනුමෝදන් කරන පින ඊටාම වටිනවා. අර ලක්ෂ ගණන්ට කෝටි ගණන්ට වඩා. මොකද මේ ලක්ෂ කෝටි ගණන් වලින් කරන්න බැරි දේවල් අර ස්වල්ප වූ පිනෙන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා එහෙනම් පින් දෙනවා කියලා කියන්නේ මේ ලෝකේ දෙන්න තියෙන උසස්ම දේ දෙනවා කියන එකයි. ඒ පින් දුන්නහම රන් රිදී මුතු මැණික් ලබන්නත් පුළුවන්, දෙව්ලොව දෙව් සැප ලබන්නත් පුළුවන්, මනුලොව මනු සැප ලබන්නත් පුළුවන්. ඒ තරම්ම උසස් පින් දෙනවා කියන එක. ආන් ඒකයි මං කීවේ මෙලව පරලොව දෙකම සුවපත් කරන උතුම්ම වස්තුවක් හැටියට අපිට පින් අනුමෝදන් කරනකොට ආසනයක වාඩි වෙලා ඉන්නවනම් නැගිටින්න ඕනේ. හිස් වැසුම් පාවහන් පැලඳගෙන නම් ගලවන්න ඕනේ. අතීතයේ සිල් සමාදන් වෙන්න ගිය අම්මා පහුවදා ගෙදර ඇවිල්ලා දරුවෝ ටික ඔක්කොටම කතා කරලා අම්මා පුටුවක වාඩි වෙලා දරුවෝ ටික වටේට වාඩි කරවගෙන අම්මා කරපු පින්කම් ටික ඊයේ දවසේ ඔක්කොම මතක් කර එයින් ලබාගත් කුසල් අවසානයේ දරුවන්ට අනුමෝදන් කරනවා. දරුවෝ සාදු සාදු කියලා ඒ පින් මැනවින් අනුමෝදන් වෙනවා. අම්මා කරගත්ත මහ කුසල් දරුවන්ටත් ලැබෙනවා. පින්නතුනි, අපේ විමානවත්තු පාළියේ සඳහන් කරනවා විශාකා මහ උපාසිකාව පූර්වාරාමයේ හදලා පූජා කරලා ඉවර වෙලා එතුමිය විසින් රැස් කරගත්ත ඒ මහා පුණ්‍ය ධර්මයන් සියල්ලම තමන්ගේ යෙහෙලියන්ටත් අනුමෝදන් කළා. ඒ යෙහෙලියන්ගෙන් එක යෙහෙලියක් ඊට විශේෂයෙන් සිත පහදගෙන විශාකා මහ උපාසිකාව අනුමෝදන් කළ පින අනුමෝදන් වුණා. ඒ පස්සේ කාලේ මරණයෙන් පස්සේ දෙව්ලොව උප්පත්තිය ලැබුවා. මහමුගලන් මහරහතන් වහන්සේට දෙව්ලොවදී මුණ ගැහුණා. මහ පුදුම තේජානුභාවයක්, පුදුම රූප සුන්දරත්වයක්, අපූර්ව විමානයක්, දිව්‍යමය දැසිදස්සු තමන්ගේ පරිවාර දෙවියෝ මේ මහා තේජානුභාව සම්පන්න දිව්‍යාංගනාව දැකලා මහ තෙරුන් වහන්සේ අහනවා මනුලොව ඉදි කරපු පින්කම මොකද්ද කියලා. ඒ සඳහන් කරනවා ස්වාමීනි, විශාකාව මගේ යෙහෙළිය පූර්වාරාමයේ හදලා පූජා කරලා යෙහෙළිවරුන්ට පින් අනුමෝදන් කළා. ඇගේ යෙහෙළියන්ට ඇය පූර්වාරාම පූජාවෙන් ලබාගත් කුසලය මම ඊටාම සතුටු සිතින් අනුමෝදන් වුණා. ආන් ඒ කුසල් අනුමෝදන් වීමේ පින නිසා, ඒ පින මම මනාව අනුමෝදන් වුණ නිසා එහි විපාකයක් හැටියට තමයි මට මේ වාගේ දේව විමානයක් ලැබුණේ. මේ තරම් රූප සුන්දරත්වයක් ලැබුණේ. මේ තරම් උසස් ආත්ම භාවයකට මං ආවේ ඒ පින අනුමෝදන් වෙච්ච නිසා කියලා. පින්නතුනි, එතකොට බලන්නකො පින් අනුමෝදන් වීම කොච්චර වටිනවද කියලා. කවුරු හරි තමන් කරපු පින්කම ආවර්ජනය කරලා ඔබටත් මං පින් දෙනවා කියලා කියනකොට නොසලකිල්ලෙන් ඔළුව වනන් නැතුව මේ වටිනා අවස්ථාව තේරුම් අරගෙන තමන්ට කරගන්න බැරි වුණත් අනුන් දෙන පින ගෞරව පූර්වකව පිළිගන්න, අනුමෝදන් වෙන්න. රන් රිදී මුතු මැණික් දෙනවට වඩා වටිනා සම්පතක් දෙනේ පුජ්‍යලයට අපි ගරු කරන්න වටිනවා පින්නතුනි. ආගේ නිසා මේ පින් දීම, පින් අනුමෝදන් වීම ඊට විශේෂ කාරණා දෙකක්. වතාවත් කිරීම සහ පිදිය යුත්තන් පිදීම. මොනවද මේ වතාවත් කරනවා කියලා කියන්නේ? විශේෂයෙන් විහාරස්ථානවල, සිද්ධාස්ථානවල වතාවත් කරන එක ඊටාම උසස් පින්කමක්. සදහැවත් බෞද්ධයින්ට සිද්ධාස්ථානවලට ගියහම
අපිරිසිදු වෙලා තියෙනවා නම් පින්නතුනි එහෙම අපිරිසිදු වෙලා අපිරිසිදුවම දාලා යන්න හිතෙන්නේ නැහැ ශ්‍රද්ධාවන්තයන්ට. ආසනවල මල් පර වෙලා නම් ඉවත් කරලා. බුදු මැදුර චෛත්‍ය මළුව බෝ මළුව ඇමදලා නැත්තම් ඇමදලා කොළරොඩු අරන් දාලා කසල ඉවත් කරලා මනාව පිරිසිදු කරාම මහත් ආනිසංස රාශියක් ලැබෙනවා. සඳහන් කරනවානේ සකචිත්තං පසීදති. තමන්ගේ හිත පහදිනවා. පරචිත්තං පසීදති. අනුන්ගේ හිත පහදවනවා. ඒ විතරක් නෙමෙයි දෙවියොත් සතුටු වෙනවා. තවද සඳහන් කරනවා රූප ස්වභාවයේද වැඩි වෙනවා. මනා නුවණක් ලැබෙනවා. හැමදීමෙන් ලැබෙන ආනිසංස. ඊට අමතරව හොරි රෝග, කබර රෝග, ගෙඩි, කුෂ්ඨ, පිළිකා මේ ආදි වශයෙන් රෝග ගණනාවක සුවය සඳහා මතු භවවල නොවැළඳීම සඳහා මේ මලුපෙත් මං අමදින එක ඊටාම විශිෂ්ට පින්කමක්. ඒ නිසා ඔබත් ඉඩ කඩ ලද හැම මොහොතකම ගිහිල්ලා මලුව ඇමදලා එන්න. විහාරස්ථානයට ගිය වෙලාවට වන්දනා මාන ආදීට පින්කම් සඳහා අපිරිසිදු වෙලා තියෙනවා නම් ඒ දැක්ක ගමන් අමදින්න. මේ ආනිසංසයේ මනාව සිත්ති පිහිටලා නම් අනුන්ට ඉඩක් නොදීම තමන් එක කරගන්නවා. නමුත් වර්තමානයේ දකින්නේ අමදින කාරණාවට වඩා තමන් අරගෙන ගියපු මල් ගෙනියපු සිලි බෑග්, තෙල් ගෙනියපු බින්දෙන සහ නොබින්දෙන බෝතල්, පහන් තිර දාගෙන ගියපු ඒ කවර, තවත් නොයෙක් දේවල් පහන් ගෙවල් ඇතුළේ විහාර මිදුල් වල සිද්ධාස්ථානේ හැමතැනම දාලා අපිරිසිදු කරලා කෙලසලා තමයි ඒ යන්නේ. පින්නතුනි පින් කරගන්න ගිහිල්ලා බොහෝසේ පව් අරගෙන එන ගමනක් තමයි අද දකින්නේ. එහෙනම් මේවා දැන ඉගෙනගෙන දරුවන්ටත් කියලා දෙන්න. වතාවත් කිරීම හරි වටිනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ වතාවත් කිරීමේදී ආනිසංස පහක් ගැන අපි කීවා. තමන්ගේ සිත පහදිනවා මනාව ඇමදුවහම. ලස්සනට මිදුලා ඇමදුවහම හිතේ පුදුම නිදහස් බවක් තියෙනවා. ඒ පිරිසිදු ඇමදීම දිහා බලහම හිත සංසුන් වෙනවා. තමන්ගේ හිත සතුටු වෙනවා විතරක් නෙමෙයි අනුන්ගේ හිතත් සතුටු කරනවා. දකින්න අයත් සතුටු වෙනවා. ධර්ම කාරණා ගොඩක් තියෙනවා මේ කරුණු පැහැදිලි කරන්න. පින්නතුනි එක භික්ෂුන් වහන්සේ නමක් සෑමලුව ඇමදලා හරිම ලස්සනට පිළිවෙලට සෑමලුව ඇමදලා උන්වහන්සේ ඒ මලුව දිහා බලාගෙන බුද්ධ ආලම්බන ප්‍රීතියේ උපදවමින් ඉන්නවා. මාරයා කල්පනා කළා මොහුට ප්‍රීතිය උපදවන්න දීලා බෑ. අරහත්ත්වයට යයිද දන්නේ. කළු වඳුරෙක් වගේ ඇවිල්ලා මලුව පුරාම දුවලා මලුව හැඩි කරලා ගියා. දෙවනි දවසෙත් ඇමදුවා. ගවයෙකු ගෙවෙස් අරගෙන ඇවිල්ලා මලුව දඟලලා මලුවේ ගොම විසි කරලා ගියා. තුන්වෙනි දවසෙත් ඇමදුවා. කකුල් දෙකම කොර වෙච්ච පුජ්‍යලයක් ඇවිල්ලා පාද දෙක ඇදගෙන මලුව වටේම ගිහිල්ලා. තෙරුන් වහන්සේ කල්පනා කළා මේ අහල කිසිම ප්‍රදේශයක මෙහෙම පුජ්‍යලයක් දැකලා නැහැ. අදමයි දැක්කේ. ඒ නිසා හුඹ මාරයා නේද කියලා. ඔව් කීවා. තෙරුන් වහන්සේ කල්පනා කළා මගේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිරෙන හිත උඹ විනාශ කළා නම් මං උඹෙන්ම ප්‍රයෝජන ගන්නවා කියලා. මාරයාට කියනවා අහලා තියෙන හැටියට මාරයා කියන්නේ මහ බල සම්පන්න කෙනෙක්. ඔබට පුළුවන්ද
බුදුරජාණන් වහන්සේ මවලා පෙන්වන්න මට කියලා ඇහුවා. මාරයා කිව්වා ඒ උතුම් රුව ඒ විදිහටම මවන්න නම් බෑ. නමුත් ඊට සමාන යම් රුවක් පෙන්වන්නම් කියලා. හොඳයි කිව්වා. මාරයා රූපේ වෙනස් කරගත්තා බුදුරුවට සමානව. මහතෙරුන් වහන්සේ කල්පනා කළා කෙලෙස් සහිත මාරයා භාග්‍යතුන් වහන්සේගේ රුවෙන් පෙනී හිටිනකොට මොනතරම් ලස්සනද? කෙලෙස් සහිත මාරයා පෙනී හිටිනකොට මේ තරම් ලස්සන නම් නික්ලේශී භාග්‍යතුන් වහන්සේ කොහොම වෙන්නේ ඇද්ද? හිතේ ඉපදුන ප්‍රීතියත් එක්කම සව් කෙලෙස් නැති කළා උන්වහන්සේ. මාරයා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ මන් රැවට්ටුවා නේද කියලා. මහතෙරුන් වහන්සේ සඳහන් කළා ඔබ වැන්න උන් රවට්ටලා මට ඇති වැඩේ මොකද්ද මාරේ කියලා. අනුන්ගේ හිතත් පහදවනවා. දෙවියොත් පහදිනවා මනාව ඇමදුවාම. එක විහාරයක භික්ෂුන් වහන්සේ බොහොම ලස්සනට සෑමලුව බොමලුව අමදලා පැම් පහසු වෙලා වන්දනාවට එනකොට බොහොම මනාව ලස්සනට ඇඳගත්ත ලස්සන රූප සම්පත් තියෙන පිරිසක් මළුවට රැස් වෙලා මල්ලතේ තියාගෙන ඉන්නවා. තෙරුන් වහන්සේ අහුව කවුද? කොහේ ඉඳලා දෙන්නේ? මල් පූජා කරන්න ආවද කියලා. ස්වාමීනි අපි ඒ තරම් දුර නෙමේ ස්වාමීනි අපි මේ ළඟමයි ඉන්නේ. ඔබ වහන්සේට මල් දීලා යන්න ආවා. කවුද කියලා ඇහුවා ඔබ. සඳහන් කරනවා ස්වාමීනි මේ විහාරස්ථානයේ ආරම්භ කරපු දවසේ ඉඳලා මේ තරම් ලස්සනට මළුවේ ඇමදපු කෙනෙක් නම් හිටියේ නෑ. වත කරපු කෙනෙක් හිටියේ නෑ. ඔබ වහන්සේ ඒ වත අපූර්වට කළා ස්වාමීනි. අපිට සතුටුයි ඔබ වහන්සේ ඇමදපු මළුව දැකලා. අපි මේ අවට ඉන්න දෙවිවරු. ඔබ වහන්සේට මල් දෙන්නයි ආවේ. පින්නතුනි දෙවියොත් පැහැදිලා. ලස්සන රූපයක් ලැබෙනවා. ඒ විතරක් නෙමේ මනා නුවණක් ලැබෙනවා. අනුරාධපුර යුගයේ අභය කියලා තෙරුන් වහන්සේ නමක් හිටියා. රුවින් ඊටාම උසස්. ඒක ඇමති කෙනෙකුගේ පුතෙකුත් හිටියා ඒ තරම්ම තවත් ලස්සන රූපයක්. පස්සේ කාලේ මිනිස්සු අතර කතාවක් ඇති වුණා අභය තෙරුන්ද ලස්සන අමාත්‍ය පුත්‍රයාද ලස්සන කියලා. දෙන්නගෙන් කවුද වැඩිපුර ලස්සන බලන්න දෙන්නම එක තැන තියලා බලන්න ඕනේ. ඉතින් ඒකට මේ අය උපායක් හැදුවා. අභය තෙරුන් වහන්සේට පණිවිඩයක් කැරියා. අහවල් දවසේ මහසෑය වන්දනා කරන්න වඩින්න කියලා. අභය තෙරුන් වහන්සේගේ අම්මා ලස්සන චීවරයක් මහලා යවුවා. මේ සිවුරත් පොරවගෙනම වඩින්න කියලා. අමාත්‍ය පුත්‍රයාත් වටිනා ඇඳුම් වලින් ආභරණ වලින් සරසගෙන ඉක්කරගෙන ගියා. අමාත්‍ය පුත්‍රයා ඇතුළු ඥාති පිරිස පශ්චිම ద్వාරයෙන් ඇතුළු වුණා. මහතෙරුන් වහන්සේත් සංඝ පිරිසත් සමග මහසෑ මළුවට ඇතුළු වුණා. පින්නතුනි තෙරුන් වහන්සේත් අමාත්‍ය පුත්‍රයාත් සෑමලුවේදී එක තැනක එකට මුණ ගැහුණා. තෙරුන් වහන්සේ හිත දියුණු කෙනෙක්. උන්වහන්සේ අමාත්‍ය පුත්‍රයාගෙන් අහනවා මහලු භික්ෂුවක් ඇමදපු මළුවේ රොඩු ටික අයින් කරලා මගෙත් එක තරඟ කරන්න හදනවද කියලා. මොකද්ද මේ කතාව? පෙර භවයක අභය තෙරුන් වහන්සේ මහ තෙර නමක්මයි. අමාත්‍ය පුත්‍රයා එදා කාලේ උසස් ගුණ තියෙන උපාසක මහත්තයෙක්. තෙරුන් වහන්සේ ඇමදපු මළුවේ රොඩු ටික අයින් කරපු කෙනා තමයි මේ අමාත්‍ය පුත්‍රයා. ඒකයි අහන්නේ මහලු තෙරුන් ඇමදපු මළුවේ රොඩු අයින් කරලා මාත් එක්ක තරඟ කරන්න එනවද කියලා. රුව ගුණ දියුණු වෙනවා. මේ වතාවත් කරාම නුවණ වැඩෙනවට එක උදාහරණයක් මිලිඳු නාගසේන කතාව. එහෙනම් වතාවත් කරන එක හරි වටිනවා පින්නතුනි. පිදිය යුත්තන් පිදීම, උතුමන් පිදීම, මව්පියන් වැඩිහිටියන් විශේෂයෙන් තුනුරුවන් කෙරෙහි මනාව පිළිපදින අයට
මේ ලෝකේ රැස් වෙන කුසලයේ බොහොම ඉහළයි. ධර්ම දේශනා කිරීම, දහම් ඇසීම ඊට ශ්‍රේෂ්ඨ පින්කම් දෙකක්. දහම් දෙසන්න උන්ට රැස් වෙන කුසලය මෙතෙකයි නිමාවක් නැහැ. බණ ඇහිමත් අතිශයින් උතුම් පින්කමක්. හරියට හිත පිහිටවාගෙන මනාව ධර්ම ශ්‍රවණය කිරීම දෙව්ලොව උපද්දවන්න තරම් මහත්ඵලයි. ඊළඟට පින්නතුනි, සම්‍යක් දෘෂ්ටික බව. මොකද්ද මේ සම්‍යක් දෘෂ්ටික බව කියලා කියන්නේ? මිත්‍යා දෘෂ්ටියට නොයා. ඒ කියන්නේ කුසලයේ හැටියට දැනගන්න ඕනේ, අකුසලයේ හැටියටම දකින්න ඕනේ. තුනුරුවන් හැටියටම දැනගන්න ඕනේ, තුනුරුවන්ගේ ගුණ දැනගන්නත් ඕනේ. මනාව රත්නත්‍රේ පිළිගන්නත් ඕනේ. දානෙහි විපාක තියෙනවා කියන දැනගන්න ඕනේ. සීලෙහි විපාක තියෙනවා කියලා දැනගන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටික නොවි සම්මා දිට්ඨියෙන් කටයුතු කරනවා කියවේ ඒක. පින් පව් දැනගෙන, හොඳ නරක දැනගෙන, මේ ගුණ සම්පූර්ණ කිරීමෙන් ලැබෙන ලාභය දැනගෙන, තිසරණ සමාදානී, සිල් සමාදානී, දන් දීමේ ආනිසංස දැනගෙන යමෙක් කටයුතු කරනවාද ඔහු මහත්ඵල කුසල් ලබනවා. නමුත් ආනිසංස නැතයි කියා සම්බුද්ධ පූජාව පවා විවේචනය කර කර ඉන්න මිත්‍යා දෘෂ්ටිකයොත් අපි ලෝකෙ දකිනවා. සිල් රකින්න ඕනේ නැහැ. අපි පව් කරන්නේ නැත්තම් මොකට සිල් ගන්නවද කියලා කතා කරන අය මේ ලෝකේ ඉන්නවා. නමුත් Taman අතින් කොච්චර පව් වෙනවද කියන කාරණාව වුන්ට වැටහෙන්නෙම නැහැ. සමාදාන විරතිය සීලේ ඊ타මුතු. පිනතුනි, මේ කාරණා ටික මේ පුඤ්ඤං කියන කාරණාව යටතේ පැහැදිලි කරනවා. චන්දං කෛරාත, තමන් කරන හැම පින්කමක්ම හිතේ සතුටින් කරන්න ඕනේ. ඊතා කැමැත්තෙන් කරන්න ඕනේ. මහත් උවමනාවෙන් කරන්න ඕනේ. කල යුතු නිසා කරනවා නෙමෙයි, කරනවා වෙනුවට කරනවා නෙමෙයි, කර්ම ඵලය අදහාගෙනම කරන්න ඕනේ. මෙසේ කුසල් රැස් කර ගැනීම මට ප්‍රයෝජනයක්. මේ රැස් වෙන කුසලය ආත්ම 100 ගණන් 1000 ගණන් මාව සුවපත් කරනවා, ඔසවලා තබනවා. ඒ නිසා මම මේ කරගත යුතුයි. නැත්තම් දෛනිකව කළ යුතු නිසා කරනවා නෙමෙයි. අනුන්ගෙන් බැනුම් අහන්න වෙන නිසා කරනවා නෙමෙයි. නොදුන්නොත් චෝදනාවට අවමානයට ලක් වෙන නිසා කළ යුතුයි නෙමෙයි. කර්මඵලය අදහාගෙන ඊටාම සතුටින් හැම පින්කමක්ම කරන්න. එය ඊටාම මහත්ඵලයි, මහානිසංසදායකයි. කැමැත්තෙන් පින් කරන්න. පින්තුනි, සුකෝ පුඤ්ඤස්ස උච්චේව. කුසලයාගේ රැස්වීම, කුසලයාගේ උච්චතම බව, සැපයේ උසස් බවයි. එහෙම සඳහන් කළේ කුසලයාගේ රැස්වීම සැපයයි. ඒකනේ අපි මුලින් සිහිපත් කළේ. මහණෙනි, පින් කරව, පිනට බය නොවව්. පින නම් සැපේට නමක්. මෙලව සැප විඳින්න කැමති වගේම අනාදිමත් කාලයක් සංසාරේ නිවන් දකින්නතුරු තව කොයිතරම් අපිට ඈතද කියලා අපි දන්නේ. අන්න ඒ නිසා පින් රැස් කරනවා කියලා කියන්නේ අනාගත ජීවිත ලක්ෂ ගණන්, කෝටි ගණන්, ප්‍රකෝටි ගණන් සැපෙන් පුරවනවා කියන එකයි. හුඟක් දෙනාට පින් කරන්න තමයි කාලයක් නැත්තේ. ඒ කියන්නේ අනාගතේ සැපවත් කරගන්න තමයි කාලයක් නැත්තේ. මැරෙන දෙදොහට මේ ජීවිතේ සැපවත් කරන්න කියලා බොහෝ කාලේ වැය කරලා තියෙනවා. නිකරුණේ කාලය ගත කරනවා. පින් කරන්න ගියාම කාලයක් නැහැ. බණ අහන්න ගියාම වෙලාවක් නැහැ. දන් දෙන්න, සිල් ගන්න ගියාම ඉඩක් තිබුණොත් එන්නම් කියලා කියනවා. නැත්තම් බලන්නම් කියලා කියනවා. බුද්ධෝත්පාදයක ඉපදිලා අඥානයන්සේ කටයුතු කරන අහිංසකයන්ගේ හැටි. පින්නතුනි, ඒකටත් හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? පින් කරගන්නත් පිනක් තියෙන්න ඕනේ. ඒක හොඳට දැනගන්න ඕනේ. පින් කරගන්නත් පිනක් තියෙන්න ඕනේ.
ඒ පිනත් නැත්තම් පින් කරන්න හිතෙන්නේ නැහනේ. එහෙනම් උන්ට අනුකම්පා කරන එක තමයි කරන්න තියෙන්නේ. ගාථා රත්නයට අනුව බොහොම සතුටින් නැවත නැවත කුසල් රැස් කර ගැනීම සසර සුවයට හේතු වෙන නිසා කරුණු කාරණා කෙටියෙන් දැනගත්තා. බොහෝ කරුණු කෙටියෙන් දැනගත්තා. පිනතිනේ කරුණු වලට අනුව මහ කුසල් රැස් කරගෙන සතුටින් මෙලොවින් සමුගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න තුනුරුවන්ගේ අනුභවයෙන් ඔබට ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, උතුම් වූ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා මෙම උතුම් වූ ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයේ දරනු ලබන්නේ අබුඩාබි රටෙහි ජීවත් වෙන ශාමින්ද මහත්මයා සහ හර්ෂණී මහත්මිය විසින්. උතුම් අරමුණ මැයි මාස 25 වන දින 14 වෙනි උපන්දිනයේ යෙදෙන ටෙනාෂි චමේකා ආදරණීය දියණියට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්න. ඇයට පින් අනුමෝදන් කරන්න. රත්නත්‍රී ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. මේ පින්කම සිදු කළා වගේම ඇයගේ ආධ්‍යාත්මය දියුණු කර ගනිමින් ගුණදහම් පුරවමින් නිදුක් නිරෝගීමත් ලෙස ජීවිතය ගත කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දානයේ දායකත්වයේ දරන මැයි මාස 25 වන දිනට 48 වන උපන්දිනයේ සමරන සුසිල් සමන් මහත්මාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිර ජීවනයේ සැලසේවා. සුජීවත්ව සිටින සුසිල් සෝමරත්න ආදරණීය පියාණන්ට, ඉන්ද්‍රාණී ධර්මසිරි ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිර ජීවනයේ සැලසේවා. අප සියලුම දෙනාට මෙම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. පරලොව සැපත් ධර්මසිරි පියාණන්ටත්, පද්මා කුමාරි මෑණියන්ටත්, පවුල්වල මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ටත්, සුසිල් සමන් මහත්මයාගේ පවුලේ මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වී උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ කුසල් හේතු වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ කුසල ශක්තිය හේතු වාසනා වේවා කියලා බොහොම සත්පුරුෂ ලීලාවෙන් අපටත් පින් අනුමෝදන් කරලා තියෙනවා. මෙම ධර්ම දානයේ තුලින් සියලු දෙනාගේම මානසික සැනසීම සහ ප්‍රඥා ලෝකයේ ඇති වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා. ගුරුතුමෝ, සහෝදර සහෝදරියන්, ඥාති හිත මිත්‍රාදීන්, අබුඩාබි සහ ශ්‍රී ලංකාවේ සිටින කලන මිතුරන් සැමටත් මේ උතුම් ධර්ම දානමේ කුසලයේ උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේ දරන ශාමින්ද මහත්මයා සහ හර්ෂණී මහත්මිය විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ලැබේවා. අප විසින් රැස් කරගත් උතුම් ධර්ම දානානිසංසයත් ඒ දෙපළටත් 14 වෙනි උපන්දිනයේ සමරන දයාබරණීය දියණියටත් ධර්ම දානානිසංසයේ හේතු වාසනා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුක නිවා ගන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. මෝහක්ඛයෝ නිබ්බානං